අයිබෝන් සුබ උදෑසනක් වේවා. සුවපත් වේවා, සුබ වේවා, සුබ වේවා, සුබ උදෑසනක් වේවා. අදත් අපි සූදානම් පත්තරමේන්තුව ආරම්භ කරන්න. ඔමික්‍රෝන් ආසාදිතයන් සම්බන්ධයෙන් කතා බහ කරන්න වෙලා අපිටත් දැන්. ඒක නිසා අපි හැමදාම පත්තරවලට අවසන් වෙනකොට පැහැදිලි කරලා කියනවා පත්තරමේන්තුවෙන් යන්න හදනකොට කියනවා පරිස්සම් වෙන්නම වෙනවා. එහෙම නැත්තම් භයානකයි කියලා. අන්න මේ වෙනකොට තව ආසාදිතයන් හමු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගණනාවක් අද දවසේත් අපි සූදානම් ඔබට ඉදිරිපත් කරන්න පුවත්පත්වල පළ කරලා තියෙනවා. දිනෝෂ බුද්ධික මේ ඊයේ ටිකක් වේලාසනින් වැඩි ඉවර වෙච්ච නිසා මේ එල්ෆින්ස්ටන් එකට ආවා නාට්‍යයක් බැලුවා. නාට්‍ය දෙකක් බලන්න පුළුවන්නේ. රාජිත දිසානායකයන්ගේ සිහින හොරු වරන් නාට්‍ය කාලෙක ඉඳලා බලන්න ඕනේ කියලා ඉතින් බැලුවා. අපි ජීවත් වෙන්න හරි ආසයි කියලා ඒ නාට්‍යාගාරයට ගියන් පස්සේ දැනෙන්න පටන් ගත්තා. හොඳ සෙනගක් හිටියා. හොඳ සෙනගක් හිටියා. තව රංගහල පදනම සංවිධානය කරන ප්‍රේක්ෂා නාට්‍යවල අපි කියන්නේ කට කපලා ඉන්නවා කියලා. කට කපලා සෙනගක් හිටියා. මම හිතනවා මොකද 6:30 දර්ශනය බ්‍රහස්පතින්ද දවසක් ඒ කියන්නේ සිකුරාදා වැඩට යන්න ඕනේ. එහෙම තියෙද්දිත් හොඳ සෙනගක් හිටියා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ආසයි. මේ අර්බුද මැද්දේ උනත් අපිට අපේ ජීවිතය ඊළඟ දවසට හුස්මක් අරගෙන ආයි අලුත් විශ්වාසකින් එහෙම ජීවත් වෙන්න අපිට ආසාවක් තියෙනවා. එහෙම දැක්කයින් පස්සේ කියන්නේ මේ සියලු දේවල් ගෑස් පුපුරනවා කියනවා ඒ ඊළඟට ඉන්ධන පිළිබඳ ගැටලුව බඩු මිල මේ ඔක්කොම තියෙද්දි අපි නාට්‍ය බලන්නත් වෙනවා. හරිද? අපි ජීවත් වෙන්න ආසයි. රාජිත දිසානායකයන් නාට්‍යෙදි කතා කරන්නෙම අපි ගාව තියෙන සිහින අපි දන්නේ ඒක හොරු අරගෙන ගිහිල්ලා. හරිද? හැබැයි එක දෙයක් කියනවා මේ බුද්ධිගයි මායි කතාවේදී බුද්ධිගත් මට නිතර කියන කතාවක් තමයි මේ ඔය ඉන්න තැන වෙනස් කරගන්න ඕන හිතන විදිය වෙනස් කරගන්න කියලා. හරිද? ඒකේ නාට්‍ය එක තැනකදී කියනවා ඒ කියන්නේ කල්පනා කරලා බලන්න අපි එකම තැන නම් ඉන්නේ හිතන විදිය වෙනස් කරගන්න වෙනවා. එහෙම නැත්තම් එකම තැන තමයි ඉන්න වෙන්නේ කියලා. සිහින හොරු අරගෙන ගිහිල්ලා නම් හොරු කවුද කියලා අඳුරගෙන සහ ආයි අපේ හින අපි අයිති කරගන්න වෙනවා. දැන් දිනෝෂ වැඩේ පටන් ගන්නකොට කිව්වනේ මේ බෝම්බ වගේ ගෑස් පුපුරනවා කියලා පහුගිය දවස්වල දිගටම ආරංචි වුණා සහ පුවත්පත් වලින් ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් අපි වාර්තා කරා. මේකේ ඒ අතරතුරේදී සතුටින් ඉන්න ඕන කියන කතාවත් එක්ක හිතන විදිය වෙනස් කරගන්න ඕන කියලා කිව්වා. දැන් ගම් වතුරේදී මාළුන්ව කූඹින් ආහාර ගන්නවා. ගම් වතුර ඉවර වුණාට පස්සේ කූඹින් මාළුන්ව ආහාර ගන්නවා. කියන්නේ අබ්දුල් කලාම් කියන්නේ අපි හැම කෙනාටම අවස්ථාවක් එනවා. මේ වෙලාවේ අපිට අවස්ථාව නැති වෙනවා නම් අවස්ථාව වෙනකම් පොඩ්ඩක් ඉවසන්නට වෙනවා. ඒක නිසා දිනුෂ කිව්වා වගේ ප්‍රේක්ෂකාගාර පිරිතිරි යනවා. මේ සියල්ලත් එක්ක රටේ වෙනසක් අපිට තේරෙනවා. නරක දේවල් නරකම තමයි. අපි ඒ පිළිබඳව කතා බහ කරනවා. ඔබත් මමත් පරිස්සම් වුණොත් අවධානයෙන් අවබෝධයෙන් හිටියොත් වසංගත මාරයා හෝ වේවා ආර්ථික පැත්තෙන් වෙනස් දේවල් වලට වේවා අපිට පැහැදිලි දැක්මක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය අපි සතුව තියෙනවා. අපි බලමු අද ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා. මුලින්ම දිව ඉන පුවත්පත මම තෝරගත්තා. යුගදනවි දීම ආරක්ෂාවට තර්ජනයක් පෙත්සම් විභාගය ආරම්භයි. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගේ ප්‍රකාශය තමයි මුලින්ම ඉදිරිපත් කරලා තියෙන. ගිවිසුමට එරෙහිව පියවර ගැනීමේ කාලය අවසන් කියලා නීති සංජය රාජරත්නම් කියනවා. නීතිපති සංජය රාජරත්නම් ගිවිසුමට එරෙහි ඇමතිවරු තිදෙනා නියෝගය කරන්නේ නම් ගමේ මරණාධාර සමිතියක් නෙවෙයි කියලා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියනවා. ගිවිසුමට එරෙහි ඇමතිවරු තිදෙනා නියෝජනය කරන්නේ ගමේ මරණාධාර සමිතියක් නෙවෙයි කියලා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියනවා. මේ විදිහට යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. පංචමුන්දල පුද්ගල වෙනසුරු මණ්ඩලයේ ඡායාරූපත් එක්කම අද දිවයින මුල් පුවත එලෙසයි පළ කරලා තියෙන්නේ. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා ඊයේ අධිකරණයේ හමුවේ කරපු ප්‍රකාශයම තමයි ප්‍රධාන සිරස්තලය පිළිගන්නේ. සාමූහික වගකීම කැඩූ ඇමති තිදෙනා සම්ප්‍රදාය අනුව නම් අස් කරන්න ඕන කියලා රංජන් කටුගම්පොළ සහ තිලනිද සිල්වා වාර්තා කරන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියපු කතාව. ඒ අනුව එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ 1977 රජයේ අයවැය විවේචනය කරපු අමාත්‍ය MDH ජයවර්ධන මහත්මයා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.
ඊළඟට රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති විවේචනය කරපු ලලිත් ඇතුළත් මන්ත්‍රී ගාමිණී දිසානායක ජී.එම්. ප්‍රේමචන්ද්‍ර කියන ඇමතිවරුන් දූරවලින් ඉවත් කළා වගේම මේ ඇමතිවරුන් තුන්දෙනාත් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කැඩුවා. ඒ නිසා ඉවත් කරන්න ඕනේ කියලා ඊයේ අධිකරණයේ හමුවේ අදහස් ප්‍රකාශ කළ සිටියා කියලා මේ පැමිණිල්ලක නැත්නම් පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටමින් එක පාර්ශවයක නීතිඥයින් දක්වන අදහස්. ඒ ලංකාදීප පුවත්පතෙන් උපුටගත්තේ. අද පුවත්පත වාර්තා කරනවා වෛද්‍ය සාෆිට හිඟවැටුප් ලැබෙයි. එහෙමයි අද පුවත්පතේ මුල් පුවත අද වාර්තා කරන්නේ. නිදර්ශන වික්‍රමසිංහගේ වාර්තාව ගර්භණී කාන්තාවන්ට වද සත්‍යම් සිදු කළේ පැවසෙන චෝදනාව යටතේ අනිවාර්ය නිවාඩු ගත කරන කුරුණෑගල ශික්ෂණ රෝලයේ වෛද්‍ය ශාෆි මහතාට හිඟවැටුප් මුදල් ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මොනසිංහ මහතා විසින් කුරුණෑගල ශික්ෂණ රෝලයේ අධ්‍යක්ෂවරයා වෙත දන්වා යවා තිබේ. එසේම නිවාඩු ගන්නවන ලද නිලධාරියෙකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ආයතන සංග්‍රහය පැහැදිලිව දක්වා තිබියදී එම කාලයට අදාළ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් හේතු කවරේද යන්න පිළිබඳව නොපමාව තමන්ට වාර්තා කරන ලෙසද ලේකම්වරයා විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ලිපියක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම්වරයාගේ ලිපියක් මගින් 2019 5 දින සිට වෛද්‍ය එස්.එම්.එස්. ශාෆි මහතාගේ අනිවාර්ය නිවාඩු ගන්නවා ඇති බවයි කියලා සඳහන් කරනවා. මේක සමාජ මාධ්‍ය ජාලවල දිගින් දිගට පළ කරන්න ගත්තා. මේ ශාෆි නිදොස් කොට නිදහස් කරයි මේ වගේ කතා කියන්න පටන් ගත්තා. හැබැයි මේ ප්‍රවෘත්තිය නීතිපති හෝ එහෙම නැත්නම් උසාවිය මගින් හෝ නීතිමය කාරණාවක් මත දීපු උසාවියකින් දීපු තීන්දුවක් නෙවෙයි. මේ කතා කරන්නේ වෛද්‍ය ශාෆිට හිඟවැටුප් ලබා දීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔහුගේ රාජකාරී අත්හිටවල තියෙන කාලය තුලදී ඔහුට වැටුප් ගෙවලා නැහැ. ඒ සම්බන්ධයෙන් කරන කතාවක් විතරයි මේ වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය පිළිබඳව තමයි ඊයේ දවසේදී ලැබුගින්නක් වගේ පැතිරලා ගියේ. එහෙම නැතුව උසාවියේ තීන්දුව తీරන තාම ලැබිලා නැහැ. ඒ පරීක්ෂණ පවත්වමින් යනවා. ඕනම කෙනෙක් වැරදිකරුවෙක් වෙන්නේ උසාවියකින් තීන්දුවක් දුන්නට පස්සේ. ඒ වෙනකන් ඕනම සැකකරුවෙක් වැරදිකරුවෙක් නෙවෙයි. ඒ මත හිඳලා තමයි මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව අද අපිට මතක් කරනවා. අද පුවත්පතේ මුල් පුවතෙන් තමයි සාෆි ගැන කියලා තියෙන වෛද්‍ය සාෆිට හිඟවැටුප් ලැබේ. මේ පුවත පිළිබඳව තවදුරටත් අනාවරණ කිරීම වෙනවා. අද මව්බිම පුවත්පතත් කියනවා වඳසැත්කම් චෝදනාව සම්බන්ධයෙන් ගත්තම දොස්තර සාෆි යලි සේවයේ පිහිටුවයි. විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තවම ලැබිලා නැහැ. කුමුදු පුල්චාන්තය වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. ඒ වගේම අනිවාර්ය නිවාඩු ගන්නා ලද නිලධාරියෙක් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය අර බුද්ධික කිව්වා වගේ ආයතන සංග්‍රහයේ තියෙන නිසා මේ පිළිබඳව නිසි පියවර ගන්න කියලා දැනුම් දීලා තියෙනවලු. අද අරණු පුවත්පතත් මේ පිළිබඳව සඳහන් කර තිබුණා. ඒ අනුව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගම් වලට අවස්ථා දෙකකදී ලිඛිත දැනුම් දීමක් කරලා තිබුණුණත් මේ වෙනතෙක් හිඟවැටුප් ගෙවල නැහැ කියන එකත් අනාවරණ කරනවා. සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් සංජීව මුනිසිංහ ඔක්තෝබර් මාස 10 වෙනිදා සහ දෙසැම්බර් 6 වෙනිදා රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් කළා තියෙනවා වැටුප් ගෙවන්න කියලා. ගැබිණි කාන්තාවන් 10කට අධික සංඛ්‍යාවක් වඳසත්කම් කිරීමේ චෝදනාව තමයි වෛද්‍යවරයාට යොමු වෙලා තිබෙන්නේ. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත 2019 මේ මාස 24 වෙනිදා සිට වෛද්‍යවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. ඒ වුණාට ආයතන සංග්‍රහණය හිඟවැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා අවස්ථා දෙකකදී රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීලා තිබෙනවා. ආයතන සංග්‍රහණය ගෙවන්න කියලා කියන්නේ. හැබැයි මේ ලියුමෙම තවත් කාරණා කිහිපයක් සඳහන් කරනවා. හිඟවැටුප් නොගෙවීමට බලපෑ කරුණු 5ක් දක්වලා තියෙනවා. ඒකේ එකක් තමයි අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාළ කටයුත්තක් මේක. මේ සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයේ කටයුතු සිද්ධ වෙනවා. වැරදි කරුද නිවැරදි කරුද කියන එක තීන්දුව වෙලා නැහැ අර බුද්ධික කිව්වා වගේ. ඒ නිසා ඒ කාරණාවත් මේ ලිපියේ සෞඛ්‍ය ලේකම්වරයා ආපු ලිපියේ සඳහන් කරලා තියෙනවා. අද අරුණ පුවත්පත වාර්තා කරද්දී ඒ නිසා කියනවා මේ විදිහට ඉල්ලීම් දෙවතාවක් ආවා වුණත් තවම එහෙම හිඟවැටුප් ගෙවලා නැහැ කියලා. මොකද මේ මැතිවරණයට කලින් මව්වරුන් වෙනුවෙන් සංවිධානයක් පිහිටුව ගත්තා. ඒක දේශපාලනීය ලොකු මාතෘකාවක් වුණා. ඊළඟට මේකේ ඇත්ත නැත්ත වෙනුවෙන් විවිධ සංවිධාන පෙනී හිටියා. අදටත් සහ මේ මතුවටත් මේකේ ඇත්ත නැත්ත වෙනුවෙන් පෙනී සිටිය යුතුයි මේ සංවිධානය කියලා අපි විශ්වාස කරනවා. ඒ නැතුව දේශපාලනය වෙනුවෙන් ඡන්ද ගොඩ ගහ ගන්න, කතර ගහ ගන්න කරන සංවිධානයට වා ගැනීමක් විය යුතු නැහැ. ඒ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අද දිනවෙන පුවත්පත ඔමික්‍රෝන් ආසාදිත තවත් තිදෙනෙක් හමු වෙති. මෙන්න භයානක තත්ත්වය අපි කල්පනා කරගෙන ජීවත් වෙන්න ඕන කතන්දරය දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඩෙල්ටා වලට වඩා 70 ගුණයක වර්ධන වේගයක්.
ඩෙල්ටා වලට වඩා 70 ගුණක වර්ධන වේගයක් හොංකොං අධ්‍යයනයකින් හෙළවෙයි කියලා කියනවා. වෛරසයෙන් බේරෙන්න ඉක්මනින්ම බූස්ටර් ගන්න. දැන් අවුරුදු 20ට වැඩි ඕනම කෙනෙකුට බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ෆයිසර් එන්නත බූස්ටර් එන්නත විදිහට ලබා දෙනවා. ඒ පිළිබඳව අපි දිගින් දිගටම ඔබට මතක් කරා. සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරන ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදයේ වැළඳුණු තවත් පුද්ගලයන් 30 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය තුළ ජාන විශ්ලේෂණ පරීක්ෂණය මගින් මේ පිළිබඳව තහවුරු කර ඇති බව ශ්‍රී ජවර්ධන විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දන මහතා දිනමිනට ප්‍රකාශ කරා කියලා අද දිනමින මුල් පොතට වාර්තා කරලා තියෙනවා. ඔමික්‍රෝන් ආසාදිත තවත් 30 දෙනෙක් හමු වෙයි. ඩෙල්ටා වලටත් වඩා 70 ගුණයක වර්ධන වේගයක් කියලා සඳහන් කරලා තියෙනවා. හොංකොං අධ්‍යයනයකින් හෙළි වුණා කියලා. පරිස්සම් වෙන්න ඕන දිගින් දිගට මතක් කරන්න මේ කතාව තමයි අපි. ඒ කිව්වේ බුද්ධික දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ දිනමින පත්තරයට අදට අවුරුදු 112ක් වෙනවලු. 1909 අවුරුද්දේ තමයි දිනමින පත්තරේ පටන් ගන්නෙ. පත්තරේට නම දැම්ම කියලා කියන්නේ රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ. හැබැයි 1919 විතර වගේ තමයි ඩී.ආර්. විජේවර්ධන මහත්තයලා මේ පත්තරේ අරගෙන ඊට පස්සේ ඔය අද එන තැන දක්වා එන්නේ කියලා දිනමිනට සුබ පැතුම්. ඉන් පස්සේ අරුණ පුවත්පතට යනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන උදේජීව ඒකනායක උදේජීව වාර්තා කරනවා වරායේ කන්ටේනර් නිදහස් කරගන්න අද ඩොලර් නැත්තම් උත්සව සමයේ ආහාර හිඟයක් ලොකු ලූණු වරායම කුණු වේවි ආනයනකරුවෝ කීති කියලා සඳහන් කරනවා. ඊයේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණරත්න මහත්මයා එක්ක වෙළඳ අමාත්‍යාංශයේදී මේ ගැන සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී තමයි මේ කාරණා එළිදර වුණේ. සහල්, පරිප්පු, අර්තාපල්, සීනි, ලොකු ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වරායේ තියෙනවා. ඒ ටික නිදහස් කරගන්න ඩොලර් ලැබුණ නැති වුණොත් උත්සව කාලේ කියන්නේ නත්තලට තියෙන තව සතියක් විතර වගේ ඒ නිසා උත්සව කාලේ බඩු හිඟයක් ඇති වෙයි කියලා කිව්වා. කොහොමුණත් ආනයනකරුවන්ගේ ඉල්ලීමට අවශ්‍ය ඩොලර් කඩිනමින් ලබා දෙන ලෙස ඒ වෙලාවෙම බන්දුල ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඊයේ ලිඛිතවම දැනුම් දුන්නලු. වරායේ කන්ටේනර් රඳවා තිබීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුවන බව ආනයනකරුවෝ පෙන්වලා දෙනවා. කොහොමුණත් මේ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 25ක් ඕනේ කියලා තමයි කියන්නේ. ඇමරිකන් ඩොලර් මිලියන 25ක් ඕනේ කියලා. මේ මුදල කොටස් වශයෙන් ගෙවන්න. මොකද රටින් ගෙන්නන්න නෙවෙයි තියෙන්නේ වරාය ඇවිල්ලා තියෙන්නේ. වරාය නිදහස් කරගන්න තමයි තියෙන්නේ. ඒ මුදල කොටස් වශයෙන් දෙන්න ඊට පස්සේ මහ බැංකුව පොරොන්දු වෙලා තියෙනවා. ඒ අනුව මේ කියන තර්ජනය එහෙම නැත්නම් ඩොලර් නැත්නම් උත්සව සමයේ ආහාර හිඟයක් කියන ඒ අවදානමෙන් මිදුණා කියලා තමයි අපිට අද උදේ වෙද්දි වාර්තා වුණේ. ඔබේ ජීවිතයට ආදරේ නම් කාලයම ගහරින්න එපා කියලා කියනවා. මොකද ජීවිතය ගොඩනගලා තියෙන්නේ කාලයත් එක්ක. බෲස්ලි මෙහෙම කියන්නේ නිර්මිෂන්. ඔව්. කොහොමද බුද්ධික එහෙම බෲස්ලි ගැන කිව්වන් පස්සේ මේ කාලය මග හරින්න එපා කාලය අත්හරින්න එපා කියලා කිව්වන් පස්සේ 1770 අද වගේ දවසක තමයි බේතෝවන් කියන සංගීතඥයා උපදින්නේ. හරිද? දැන් බුද්ධික කියපු කතාව තව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොනව නැතත් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. බේතෝවන් සංගීතවේදියා තමයි ලෝකෙ මෙතෙක් පහළ වෙච්ච අග්‍රගණ්‍යම සංගීතවේදියා කියලා කවුරුවත් එහෙම නෙවෙයි කියලා වාද කරන එකක් නැහැ. ඔහු අවාසනාවට ඔහුගේ කන් දෙකම ඇහෙන්නේ නැතුව යනවා. ඒ කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියත් ඔහුගේ මේ ජනප්‍රියතම නැත්නම් ප්‍රසිද්ධම සංධවනීය කරන්නේ කන් ඇහෙන්නේ නැතුව. ඔහුට ඇහෙන්නේ නැහැ කවුරුවත් ප්ලේ කරන හැටි. හරිද? ඒ මොනවත් ඇහෙන්නේ නැහැ. මේ නිකන් ධානයකට සමවැදුණු වගේ ස්වර ගැන හිතලා තමයි ඔහු නොටේෂන් ලිව්ව කියලා කියන්නේ. ඒ නමවන සංධවනියෙන් තමයි ඔය යුරෝපා සංගමේ ජාතික ගීයත් හැදලා තියෙන්නේ. ඒකට කන් ඇහෙන්නේ නැති මිනිස්සෙක් සංධවනියක් කළා නම් ස්පෙන්ඩ් නෑනේ. ඔහුට ඔහුගේ පවුලේ ගොඩක් අයට එහෙම ගැටලුවක් තිබුණා. පස්සේදී ඇස්පෙනීමත් නැතුන පවුලේ ඔහුට වඩා ඒ කියන්නේ වැඩිමල් 7 දෙනෙක් හිටියා. 7 දෙනාගෙන් 3 දෙනෙක්ට ඇස් පේන්නේ නැහැ, දෙන්නෙක්ට කන් ඇහෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් එහෙම ගත්තම ඔමික්‍රෝන් ප්‍රභේදය තවත් ව්‍යාප්ත වෙනවා කියලා වාර්තා කරනවා. ඔමික්‍රෝන් ආසාදිතයන් 3ක් හමු වෙයි. එක් බම්බලපිටියේ කැසිනෝත් ගහලා. ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් සවන්ති ශේෂාදී සහ සඳුනි ගමාරච්චි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතට. මේ සම්බන්ධයෙන් අදහසක් වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියන විදියට ගුවන්තොටුපොළේදී කරපු PCR පරීක්ෂණ වගින් තමයි හඳුනගෙන තියෙන්නේ. එක් අයෙක් විදේශ රටක ඉඳලා ලංකාවට ආපු එක්කෙනෙක්, තවත් අයෙක් මෙරට ඉඳලා විදේශගත වීමට සූදානම් වන අයෙක්, අනෙක් පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයෙක්. මේ අය කැසිනෝත් ගහලා කියලා තමයි කියන්නේ. ඒ අතරේ අද ඩේලි මිරර් පුවත්පත මුල් සිරස්වල අතරේ වාර්තා කරනවා people hesitant to get covid booster shots. මේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්න ජනතාව දෙගිඩියාවක් තියෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන ප්‍රකාශය
ෂේන් ෆර්නෑන්ඩ් පුල්ලේ වාර්තා කරනවා. හැබැයි නිරෝගී පුද්ගලයෙක්ට මේ එන්නත ලබා නොගන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. මොකද තමන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීම තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා කාටවත් මේ එන්නත නොලබා ඉන්න සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. විශේෂයෙන්ම in a situation where Omicron is posing a huge threat not only worldwide but also Sri Lanka, it is imperative to get the booster dose. මේ විදියට ලෝකයට තර්ජනයක් වෙලා තියෙන වෙලාවෙදී සහ ලංකාවටත් තර්ජනයක් වෙලා තියෙද්දි බූස්ටර් එන්නත ලබා ගන්න. මොකද මේ එන්නතේ බරපතලකම සමාවෙන්න මේ වෛරස් ප්‍රභේදයේ බරපතලකම කෙසේ වෙතත් පැතිරීම වේගවත් කියලා කියනවා. සාමාන්‍යයෙන් දැන් කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයක් වේගෙන් පැතිරෙන්න පුළුවන් කියලා. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් කියන්නේ බූස්ටර් එන්නත ලබා ගන්න කියලා. මේක ආපුම දවස්වල ඉඳගෙන කිව්වා 500 ගුණයක් කියලා. දැන් 70 ගුණයකින් අඩු වෙලා තිනවා. කොහොමවත් අර ප්‍රබලත්වයේ පිළිබඳව ගත්තට පස්සේ පැතිරීමේ වේගය තිබුණට ප්‍රබලත්වයේ ගතින් ඉතාමත්ම අඩු මට්ටමක තියෙනවා කියලා තමයි සමහරක් විද්‍යාඥයන් කියන්නේ. කොහොම වුණත් අපි පරිස්සම් වෙන්න ඕන. මොකද කොරෝනා ආසාදනය වීම තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ඊට පස්සේ අපි යනවා දැන් මේ හෙට පෝයත් එක්කම සිරිපා වන්දන සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාවට පැමිණෙන බැතිමතුන් එන්නත් කාඩ්පත් රැගෙන ඒම අනිවාර්යයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. අජිත් ලාල් ශාන්තෝදය, රත්නපුර ලසන්ත, නිරෝෂන් පෙරේරා සහ ආර්.පී. මහේෂික තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අද පුවත්පතට. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයට වැඩම කරවීමේ පෙරහැර 4කින් 17 වන දායකින් අද ඉඳලා සිදු කිරීමෙන් පසු මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ කරන බව ශ්‍රීපස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින නාහිමියන් වහන්සේ ප්‍රකාශ කරා කියලා අද පුවත්පත වාර්තා කරනවා. රටේ තියෙන තත්ත්වයත් එක්ක කොවිඩ් වසංගතය නිසා කවුරු කොහොම පැමිණියත් ඔවුන් කාඩ්පත් රැගෙන පැමිණීම අනිවාර්යයි කියලා සඳහන් කරනවා. මේ තොරතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආරක්ෂක කුටියක තැන්පත් කරලා තිබුණා දේවාභරණ, ඒ වගේම තමයි සදාහතුක කරඬුව, මේ සියලු දේවල් ටික සමන් දේවරාජයාගේ දේවාභරණයි, පිරිමියයි, කරඬුයි මේ සියල්ල පෙරහැර 4කින් ශ්‍රීපදස්ථානයට එක්කගෙන ගෙනියනවා කියන කාරණාව තමයි අද සඳහන් කරලා තියෙන අද පුවත්පත. දිගින් දිගටම අපි ඔබට ඉදිරිපත් කරනවා සිරිපා දස්ථානයට යන එක විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් රට තුටේ කොහෙට ගියත් එන්නත් කරපු කාඩ්පත අතේ තියාගන්න. එතකොට කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙන ප්‍රමාණය අවම වෙයි. එහෙම නැත්නම් බොහෝ තැන්වලට යන්න දෙන්නේ නැහැ දැන් ප්‍රසිද්ධ ස්ථානවලට විශේෂයෙන්ම. ඒක නිසා මේ පිළිබඳවත් අපි දැනුවත් කරනවා. ශ්‍රීපද වන්දනාවට එන ඕනම කෙනෙකුට කාඩ්පත නැතුව යන්න දෙන්නේ නැහැ කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන අද පුවත්පතේ. මගුල් ගෙදරක් දවසේ බොන දෙපිරිසක් ඉන්න පුළුවන්, සමහරු සතුටට සමහරු දුකට. අහිමි වුණත් නුඹලඳේ මට හඬන්න අවසර නැහැ කියලා හිතන උදවියත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මගුල් ගෙදර බොන්න අවසර දුන්නා කියලා වරුණ පෙරමුණ වාර්තා කරන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනම ඉවත් කර ශාලාවේ 50%ක ධාරිතාවකට යටත්ව පිරිසක් ඇඳවීමට අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම අවමංගල උත්සව සම්බන්ධයෙන් පනවා තිබුත් මාර්ගෝපදේශත් 31 වෙනිදා දක්වා වන කාල සීමාවෙදී පොඩක් වෙනස් කරනවා. ඒ අනුව කොවිඩ් නොවන අවමංගල්‍ය කටයුත්තක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 30 දෙනෙක් දක්වා වැඩි කරලා තියෙනවා. හැබැයි අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කරන්න ඕන කියලා කියනවා. සමහර උදවිය දුකට බොනවා, සමහර උදවිය දුකට මෝඩ තීරණ ගන්නවා. මේ පුවත ඉදිරිපත් කරන්න කලින් අපි අපේ මේ නිෂ්පාදකතුමා එක්කත් අපි වේලාසනෙන් කතා කරද්දිත් කිව්වේ බුද්ධික මේ අපේ ඉන්දික විරකෝ නිෂ්පාදකතුමා එක්කත් අපි කතා කරපු එක කාරණාවක් තමයි මේ සිරස්තලය අද අරුණ පුවත්පත වාර්තා කරද්දී අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘතුමාට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. සමහරට ප්‍රධාන කර්තෘතුමා වෙන්නත් පුළුවන්, මේ කුලශ්‍රී කාර්යවසල් සහෝදරයා වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේ හෙඩ්ලයින්ස් එහෙම දාන්නේ ප්‍රවෘත්ති කර්තෘවරයාට යනවනේ. ඒ ෆස්ලම් සහ කුමාර අමරවික්‍රම හේවා හැට ඉඳලා වාර්තා කරනවා ජංගම පෙමට බාධා කළයි උසස් විදුහලක සිසවිය මෝඩ තීරණයක් ගනී. මේ මෝඩ තීරණයක් කියන වචනෙට තමයි අපි ක්‍රෙඩිට් එක දෙන්නේ. මොකද මේවා වීරකම්පි විදියට පෙන්වන්න සමහරවිට අපිත් නොදැනුවත්ව මේ වචන පාවිච්චි කරනවා. කළුපාලම සහ මේ සිද්ධිය අතර විශාල සැකයක් තියෙනවා කියලා. දැන් ඊයේත් මේ විදිහේ සිද්ධියක් වාර්තා කළා අපි. මේ ඒ සිද්ධිය නෙවෙයි බුද්ධික. හරිද? දැන් එතකොට හිතනවා මේ සිරස්සලේ දැක්කන් පස්සේ ජංගම පෙමට බාධා කළයි උසස් විදුහලක සිසවිය මෝඩ තීරණයක් ගනී. කළුපාලම සහ මේ සිද්ධිය අතර විශාල සැකයක් තියෙනවා කියලා කිව්වන් පස්සේ අර ඊයේ කළුපාලම අසලින් ගඟට පැන්න කියන සිද්ධිය නෙවෙයි මේ.
ඒ අනුව ජංගම දුරකථන භාවිතයෙන් පවත්වාගෙන ගිය පෙමක් ගැන දෙමාපියන් තරවටු කිරීම ගැන උරණ වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නාන කාමරයේදී සිරුරට ගිනි අවුලා ගනිමින් සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගත්තේ ගලහ අන්නාසේවත්ත ප්‍රදේශයේ අවුරුදු 19ක් හැවිරිදි තරුණියක්ලු. සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙලා තියෙන උසස් පෙළ කරමින් ඉන්න අතර තමයි වාර්තා වෙන්නේ මේ විදිහට සියදිවි හානි කරගත්තා කියලා. පුංචි සිද්ධියක්. මේ දැරිය නිවසියන්ට නොදන්වා ජංගම දුරකථනයක් භාවිත කර ඇත. ඕකත් බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා අද වෙනකොට. එම ජංගම දුරකථනය හා එහි තිබූ පණිවිඩයක් තම සහෝදරයාට හා දෙමාපියන්ට හසු වී ඇත. එහිදී ඇයට පෙම්වතෙකු සිටින බව කියා දෙමාපියන් දැඩි අවවාද කිරීම ගැන උරණ වෙලා දැරිය මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා. එතකොට මේ සිද්ධිය විවරණය කරන්න ඕනේ කාටත් බොහෝ තැන් අත්හැරලා මගහැරලා කියලා පේනවා. එක දෙයක් කියන්න ඕනේ අර විශ්වවිද්‍යාලයේදී කියන එකක් තමයි මේ ගැහැණු ළමයි පාරේ යන බස්වැනිය එකකින් නොගියතින් අනිකෙන් යා හැකිය. හරිද? ඒකම තමයි අනිත් පැත්ත. පිරිමි ළමයි පාරේ යන බස්වැනිය එකකින් නොගියතින් අනිකෙන් යා හැකිය. එක බස් එකක් නෙවෙයි තියෙන්නේ ඕනම බස් එකක යන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ තෝරා ගැනීමට අවස්ථාව වුණ තරම් තියෙනවා. ක්ෂණික තීරණ ගන්න එපා කියන කාරණාව කියද්දී හරිද? දරුවන්ට කියන වගේම දිනෝෂ දෙමාපියන්ටත් මේ වෙලාවේ දෙයක් කියන්නට ඕන. දරුවන්ට තරවටු කරන්න ඕන මේ ඔක්කොම ඇත්ත. හැබැයි අපි දරුවන් සම්බන්ධනොත් ඔවුන් හිතන පතන විදිහ සම්බන්ධනොත් වැඩිපුරම දන්නේ අම්මලානේ. මගේ දරුවට ගොඩක් වේදනාව වෙනවා නම් ගොඩක් සංවේදී නම් ඔවුන් එක කටයුතු කිරීමේදීත් සංවේදී විය යුතුයි. එහෙම නැත්තම් වෙන්නේ දැන් ගහලා බැලලා මේව කරපු ගමන් ජීවිතයක් නැති වුණා. කාගේ වැරද්දද කියන එක දැන් වැඩක් නැහැ. ජීවිතයක් නැති වෙලා ඉවරයි. ඒක නිසා අරගත්තු තීරණය මෝඩ තීරණයක්. thank you කුලසේකර මේ අපේ කුලේට. ඒ වගේම තමයි දැන් කුලශ්‍රී එහෙම මෝඩ අදහසක් මෝඩ තීරණයක් කියලා දාන ගමන්ම ඒ ප්‍රවෘත්තියේදී පැහැදිලි කරලා දෙනවා ජනතාවට දෙපැත්තක්ම හිතන්න ඕන කියන කාරණාව. ඒක ඉතාමත් වැදගත් ඒ දේවල් ටික. ඔව් බුද්ධික ඒ කියන්නේ දැන් බුද්ධිකලා අපි ඉස්කෝලේ යන කාලේ ජංගම දුරකථන එහෙම ගෙනියන්න පුළුවන්කම තිබුණා. එහෙම තිබුණෙත් නෑ සුලභව. හරිද? හැබැයි දැන් ඉන්න දරුවන්ට අපි මේ කොවිඩ් එකත් එක්කම එහෙම ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒවයි තියෙන මෙවලම් පාවිච්චි කරන්න දෙමව්පියෝ දන්නෙත් නෑ. එහෙම වුණාම මේ විදිය අවස්ථා උදා වෙන එක විය හැකි දෙයක්. එහෙම සම්භාවිතාවක් තියෙනවා. එතකොට අර ගහලා බැනලම නෑ මේ પરම්පරාව තේරුම් අරගෙන තමයි يعني ඒවට අනුබල දෙන උඩගෙඩි දෙනවා කියන එකත් නෙවෙයි. මේකට අපිට ක්‍රම සහ විදි මෙන්න මේකයි කියලා කියන්න බෑ. හැබැයි මේ වගේ ගැටලු විසඳ ගන්න ආකාරයක් තියෙනවා. ඊළඟට මහියංගන පාර්ලිමෙන් මහවැලි ගඟට පැන්න යුවල ගසාගෙන යති කියලා තවත් මේ සිද්ධියක් වාර්තා කර සිටින්නේ. ඔව් මේ චාමර පල්ලේ ගෙදර වාර්තා කරන්නේ මේ යුවල ගඟට පැනණු දැක ඇති පුද්ගලයා පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දීලා පැමිණිලි කර ඇති අතර දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය ඊයේ රාත්‍රිය වෙනුවටත් කියලා තියෙනවා. මේ තවත් මෝඩ වැඩක්. ඒක නිසායි අපි අර මෝඩ තීරණයක් කියන වචනේ මෙච්චරන් අවධාරණය කරේ. ඒ තවත් මෝඩ වැඩක්. ගැහැණු ළමයි පාරේ යන බස්වැනිය එකකින් නොගිය තියෙන අනිකෙන් යා හැකිය. පිරිමි ළමයිත් එහෙම තමයි පාරේ යන බස්වැනිය එකකින් නොගිය තියෙන අනිකෙන් යා හැකිය. බස් නැහැ කියලා බය වෙනවනේ ඔකට ප්‍රශ්නේ. ආසියාවේ රැජිනට ලෝක බලවතුන් අතර තරඟයක් කියලා දිනවින පුවත්පත වාර්තා කරනවා. අවම ලන්සුව ඩොලර් කෝටි 10ක් වෙන්දේසිය ඩුබායිදී මෑත කාලෙකදී අපිට විශාල මැණික් පොකුරක් සම්බන්ධයෙන් කතා බහ කරන්න ලැබුණා. ඒ පිළිබඳවත් හොඳ ලන්සුවක් ලැබිලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ වගේම ඊයේ පෙරේද දවසකදී ලොකුම දිල් මැණික හම්බුණා. ඒකට නම තියලා තිබුණා Queen of Asia කියලා. ආසියාවේ රැජින ලෝක බලවතුන් අතර තරඟයක් තියෙනවා කියලා තමයි අද සුභාෂිනී සේනානායක වාර්තා කරන්නේ දිනමින්ට. Queen of Asia හෙවත් ආසියාවේ රැජින ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වභාවික කොරන්ඩම් බ්ලූ සෆායා මැණික එළඹෙන ජනවාරි මුල් සතියේදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුවකින් ඩුබායිහිදී වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ. අවම ලන්සුව කෝටි 10ක් එහෙම නැත්නම් ඩොලර් මිලියන 100ක්. මෙහෙමයි කතා කරන්නේ. ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ පැවැත්වෙන වෙන්දේසියට මේ මැණික ඉදිරිපත් කිරීමට නියමිතයි. මැණික මිලදී ගැනීමට චීනය හා ඇමරිකාව එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුළු රටවල් ගණනාවකින් දැඩි ඉල්ලුමක් පවතින බව මැණිකේ හිමිකරුවන චමිල සුරංග මහතා දිනමිනට ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඩුබායි බෝරා සමාගමකම මේ වෙන්දේසියට මුල් වී කටයුතු කරන බවත් ඒ සඳහා මැණික් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10ක් ගෙවීමක් මුල් වශයෙන් ඉදිරිපත් කිරීමට එකඟ වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරා. ඒ සඳහා තමන් කැමැත්ත පළ කර බවද ඊට අදාළ ගිවිසුම් මේ දිනවල සිදු කරමින් යන බවද ප්‍රකාශ කරලා තියෙනවා. ඒකෙන් ඩොලර් මිලියන 10ක් විතරින් එනවා. 100කට ඒ පළවෙනි ලන්සුව. පළවෙනි නෑ වැඩ කටයුතු කරන්න
මුලින්ම දෙනවා අපිට ඇඩ්වාන්ස් එකක් විදියට ඩොලර් මිලියන 10ක් දෙනවා. ඊට පස්සේ තව ඔක වැඩි වෙනවා. අතරව ඩොලර් මිලියන 100ක් තමයි අවම ලංසුව. ඒ කියන්නේ ලංකාවට ඩොලර් මිලියන 100ට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ මැණික නිසා එනවා කියන එකට දැනට විශ්වාස කරන්න පුළුවන්. මැණික ගැනීම සඳහා චීනය හා ඇමරිකාව අතර ද්වන්ද්ව සටනක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ඇමරිකාව මේ මැණික සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවත් මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි බලංගොඩ ප්‍රදේශයෙන් හමු වූ බව කියන මෙම තනි නිල් මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙවුඩ වලින් තනි ගලකින් නිර්මාණය වී ඇති අතර එහි බල කිලෝ 310යි. මැණික් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න කැමතියි. ඒකින්ද මැණිකේ සම්පූර්ණ විස්තරය කිව්වා. මේ අතරතුරේදී දැන් ඕකත් එක්ක බැඳෙන කතාවක්. හරිද? ඒ කියන්නේ දැන් මේක නමේ වරදක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ Queen of Asia කියලානේ නම් කරන්නේ. දැන් Pearl of Indian Ocean එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලානේ ලංකාවට කියන්නේ. ලංකාව වෙනුවෙන් සටන් කරන පාර්ශ්ව දෙකම තමයි ලෝක බලවතුන් දෙන්න තමයි මේ මැණිකටත් සටන් කරන්නේ. හරිද? දැන් කවුරු දිනයිද කියන එක දන්නේ නැහැ. ඒ අතරේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා සහ චීන තානාපති කාර්යාලය නිලධාරීන් නල්ලූර් කෝවිලට ගියා කියලා මේ සිද්ධියේ මේක නිකන් සිද්ධියක් නෙවෙයි මේකෙත් ලොකු දේශපාලනික කතාවක් තියෙනවා. මේ ලංකාදීප පුවත්පත මේ ඡායාරූපය තෝරා ගැනීම පිටිපස්සේ ඒක පැහැදිලි වෙනවා. බුද්ධික ඊළඟට කාරණා කීපයක් තියෙනවා මේ ගොනු කරගන්න. ඒ තමයි ගෑස් පිළිබඳව කතාව. අධිකාරියෙන් ප්‍රමිතියෙන් අනුමත ගෑස් පමණක් මින්පසු වෙළඳපොළට කියලා කියනවා. ලිට්‍රෝ සමාගමේ අභියාචනාධිකරණයට දිවුරුම් ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විසින් අනුමත කරනු ලබන සංයුතියෙන් යුත් ගෑස් සිලින්ඩර පමණක් මින් ඉදිරියට වෙළඳපොළට නිකුත් කරන බවට සහතික වෙමින් දිවුරුම් ප්‍රකාශ දෙකක් ලිට්‍රෝ සහ ලිට්‍රෝ ගෑස් සමාගම මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. දිවුරුම් ප්‍රකාශ දෙකක් මගින් එකක් තමයි අඩංගු සංයුතිය ස්ටිකරයක් මගින් එළිය ප්‍රදර්ශනය කරනවා කියලා කියනවා. අනිත් එක ගෑස් සිලින්ඩර බෙදා හැරීම සහ ඒවා නැවත කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගන්න අපේක්ෂිත පියවර සම්බන්ධයෙන් කරුණු ඒ දිවුරුම් ප්‍රකාශයන් දෙකේ සඳහන් වෙනවා කියලා කියද්දී අද ලංකාදීප පුවත්පත යනුව දැන් දිවුරුම් ප්‍රකාශ දෙකකින් අභියාචනාධිකරණයට මේ කාරණාව දැනුම් දීපු නිසා පැහැර හරින්න බෑ. ඊළඟට ගෑස් වල කතාවෙන් පස්සේ යනවා අම්බලන්තොට සතිපොලේ දෙල් ගෙඩිය රුපියල් 300යි. ඊළඟට අමුමිරිස් කිලුව 1000 පනි එළවලු අභ්‍යවකාශය තියෙන්නේ කියලා නිමල කොඩියොත්තුවක් වාර්තා කරන්නේ අද ලංකාදීපේට ආප්පයක් රුපියල් 25යි බිත්තර ආප්පයක් 50ක් හෝ 60ක් කියලා වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පත. ඊළඟට එළවලු ගැන කිව්වයින් පස්සේ උත්සව කාලේ කන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. බඩු ගන්න මිනිස්සු වෙන්නේ නැහැ. නාරහෙම්පිට ආර්ථිකයේ හිස් බඩු මිල ගැන අරුණ කරන හෙළිදරව්වෙන් කියනවා. පෑලියගොඩට එන එළවලු 75%කින් අඩු වෙලා චාමරපල්ලේ ගෙදරයි වාර්තා කරන්නේ. නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් බෝංචි 380යි 400යි කැරට් 520යි 540යි. ඊළඟට දඹුල්ල ගත්තොත් බෝංචි 220යි 290යි කැරට් 280යි 200යි. ඔහොම වැඩි වෙලා තියෙනවා. දැන් එළවලු මිල කිව්වන් පස්සේ බුද්ධික දැන් අර පොහොර සහ ඒ කියන්නේ රසායනික පොහොරට යනවා කියපු ගමන් ටක් ගාලා මිල අඩු වුණා. ඊට පස්සේ මාධ්‍ය සහ මෙහෙම කතා වෙන්න පටන් ගත්තා. කොහොමද එහෙම මේ තීරණේ ගත්ත ගමන් ඔන්න වැඩි වෙනවා. දැන් ආයි වැඩි වෙලා තියෙනවා. ඊළඟට ගෑස් පිළිබඳව බුරබුරානගෙන ගෑස් ගින්නේ නොනමි කතාව අද සලී කුමාර ගුණසේකර අරුණපුවත් පතට ලියනවා. රට පුරා පිපිරීම් 800ක් වෙලා තියෙනවා. දෙසැම්බර් 3 වෙනිදා පිපිරීම් 142යි. ගෑස් හිඟෙන් නාගරික ජනතාව තමයි කබලෙන් ලිපට වැටෙන්නේ. මුත්‍රාජවල ගෑස් පිරීම දින 5ක සිට තවමත් අඩාලයි. ගෑස් සමාගම් පාරිභෝගිකයන් මත වරද පටවල තියෙනවා. හැබැයි නඩු දාන්නොත් වන්දි ගන්න පුළුවන් කියලා ජනාධිපති නීතිඥ යූ.ආර්. දෙසිල්ව මහත්මයාත් කිව්වා. මේ වසරේ 3 වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ වෙයි කියලා ශාම්නුවන් ගණේවත්ත දිවිනට වාර්තා කරලා තියෙනවා. මේ වසරේ 3 වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ 1.5ක් දක්වා පසුබැසීමට ලක්ව තිබෙනවා. ගිය වසරේ ඒ කියන්නේ 2020 දී 3 වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය 1.3ක් වුණා. එසේම ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන කෘෂි කර්මාන්තය සහ සේවාංශයන්ගේ 3 වෙනි කාර්තුවේ ඍණ වර්ධනයක් වාර්තා වෙලා තියෙනවා. මේ අනුව කර්මාන්තාංශයේ 2.1කින්ද සේවාංශයේ 1.6කින්ද ඍණ වර්ධනයක් වාර්තා කර ඇත. ඍණ වර්ධනය කියලා කියන්නේ මේ පල්ලෙහාට ගිහින් තියෙනවා කියන එකයි කියන්නේ. ගිය වසරේ 3 වෙනි කාර්තුවේදී කෘෂි කර්මාන්ත සහ සේවාංශයන්ගෙන් ධන වර්ධනයක් වාර්තා කරා කියලා සඳහන් කරනවා. මේ අතර ගිය වසරේ 3 වෙනි කාර්තුවේදී 3.1ක් වූ කෘෂි කාර්මික අංශයේ වර්ධනය මේ වසරේදී 3 වෙනි කාර්තුවේ 1.7ක් දක්වා අඩු වී තිබෙනවා. මේ අනුව 3 වෙනි කාර්තුවේ දළදේශීය නිෂ්පාදනය රුපියල් මිලියන 2යි 4,97,400
489ක් දක්වා අඩු වී ඇති අතර ගිය වසරේදී දළදේශීය නිෂ්පාදනය රුපියල් මිලියන 2,5,36,490ක් ලෙස වාර්තා වී තිබෙනවා කියලා සඳහන් කරනවා. ශාම්නුවන් ගණේවත් අපිට මතකයි බැඳුම් කර මගදී එහෙම පොත එහෙම ලිව්වේ ශාම්නුවන් ගණේවත් නිතරම ආර්ථිකය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ටිකක් කලින් අපිට දැනුම් දෙනවා කොහොමද මේක වෙන්නේ සහ ඒ ඇනලයිස් කරන එක එහෙම නැත්නම් සමීක්ෂණ කරලා වාර්තාවල් ඉදිරිපත් කිරීමට ගොඩක් දක්ෂ මාධ්‍යවේදියෙක් ශාම්නුවන් ගණේවත්. ඒත් එක්කම එන්නත් කරන වැඩසටහනට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය කියලා මෙරට එන්නත් කරන වැඩසටහන සම්බන්ධයෙන් කතා බහ කරපු ඡායාරූපයක් එක්ක පළ කරනවා අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හම්බුණු කතාව ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම්තුමත් මෙහිදී සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා හොඳ එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්‍රාජා මහත්මිය ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. කන්නි විග්න රාජා මහත්මිය තමයි මෙහෙම ප්‍රකාශ කරලා තින්නේ. මෙරට සංචාරකයක නිරත වන එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් වින්ගරාජා මහත්මිය පෙරේදා අර්ලිගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා කියලා සඳහන් කරනවා. එහිදී තමයි කියලා තියෙන මෙරට එන්නත් කරන වැඩසටහන පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් කියලා. ඒත් එක්කම අද පුවත්පත වාර්තා කරනවා වැඩ බලන මුදල් අමාත්‍යවරයා විදිහට පුවත්පත් ගණනාවක මේක වාර්තා කරලා තිබුණා. වත්මන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාව පත් කරලා තිනවා. ඊයේ දවසේ තමයි මේ පත් කිරීම සිද්ධ වුණේ. බසිල් රාජපක්ෂ මහත්මයාගේ නිවාඩුවක් සඳහා ගත කිරීමට ඇමරිකාව බලා ගිහිල්ලා තිනවා. ඒ කාලවකවානුවේදී වැඩ බලන මුදල් අමාත්‍යවරයා විදිහට මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාව පත් කරලා තියෙනවා. දැන් මේ නත්තල් ආවා කියලා අවුරුද්දක් ඉවරනවා කියලා නිවාඩු ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔන්න A level විභාගයේ කාලසටහන එළියට දාලා තියෙනවා. අද චතුරංග සමරවික්‍රම වාර්තා කරනවා ඩේලි මිරර් පොත්පතට GCE A level timetable for 2021-22 released. exam department එක විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ 7 වෙනිදා ඉඳලා මාර්තු මාසයේ 5 වෙනිදා දක්වා විභාගය පැවැත්වෙනවා. බුද්ධික පෙබරවාරි 7 ඉඳලා මාර්තු මාසයේ 5 වෙනිදා දක්වා විභාගය පැවැත්වෙන උසස් පෙළ විභාගය. ඊළඟට අපි අරුණ පුවත්පත වාර්තා කරන පුවත් කිහිපයකට අවධානය යොමු කරනවා. එකක් තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා පුළුවන් නම් එන පාරත් චරිත කෝප් සභාපති කරන්න, මහාචාර්ය චරිතයටත් පුළුවන් නම් ලබන පාරත් කෝප් සභාපති කරන්න කියලා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය නායන තරංග ගම්ගේ වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ බලපෑමට යටත්ව කෝප් කමිටුව විසිරුවා හැරෙන පරිදි පාර්ලිමේන්තුව වාරවසාන නොකළේ නම් නව වසරේ පත් කරන කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් උත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඇතුළු සමාජිකයන් පිරිසම පත් කරන්න කියලා තමයි ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. ඊළඟට පොහොර පිළිබඳව කතාව එනවා. පොහොර සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වුණා කියලා කිව්වා පොහොර නැවට. මෛත්‍රීපාලට නොතේරුණාට චීනෙන් එන අලුත් පොහොරට සත 5ක්වත් ගෙවන්න ඕනේ නෑ. ඇමති මහින්දානන්ද කරන ප්‍රකාශය සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා. මොකද්ද මේ? එතකොට මේකෙන් පාඩුවක් වෙන්නේ නෑ කියන කාරණාව පාඩුවක් වෙන්නේ නෑ කියන තර්කය තමයි මහින්දානන්ද ඇමතුමා ගේන්නේ. ඒ අනුව අදාළ සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 9ක පොහොර තොගයක් ඒ අය එව්වා. ටෙන්ඩර් කොන්දේසි අනුව නැව මෙරටට ආවට පස්සේ පොහොරතුගේ වටිනාකමින් 75%ක් ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න ඕනේ වුණා. හැබැයි එහෙම එවූ පොහොරතුගේ ප්‍රතික්ෂේප වීම නිසා ඒ වෙනුවට අලුතින් ඒගොල්ලෝ අපිට පොහොර එවන්න ඕනේ. රසායනාගාරවල පාස් වෙන්න පුළුවන් ප්‍රමිතියෙන් යුතු පොහොර එවන්න ඕනේ. ඒ පොහොර වලට අපිට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ ඒ ගානට හරියන්න හොඳ පොහොර ඒගොල්ලෝ අපිට එවන්න ඕනේ කියලා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියද්දි ඊළඟට අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා පක්ෂය තීරණය කරන ඕනම මොහොත කාණ්ඩුවෙන් යන්න සූදානම් කියලා සවනි ශේෂාදි වාර්තා කරන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා කරන ප්‍රකාශය. අද දිනමින පුවත්පත වාර්තා කරනවා යහපාලනයෙන් ගෙවල් හදනවාට වඩා හදන බව කියන්න වියදම් කරා. අපි මේවා කරන්නේ දේශපාලනය බලාගෙන නෙවෙයි. රටේ අනාගතය වෙනුවෙන්. කොළොම්තොට සරසවි වෙන විවෘත කරමින් අගමැති පවසයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාවත් එක්ක ඡායාරූප පළ කරලා තියෙනවා. කොළොම්තොට සරසවි වෙන විවෘත කිරීම සම්බන්ධයෙන් තමයි මේ තියෙන්නේ. මිලියන 1900ක වියදමින් නිදිව නිවාස ගණන 528ක් කොටසක් කොළඹ සරසවි නේවාසිකාගාරයටත් බාර දීලා තියෙනවා කියලා සඳහන් කරනවා. නුවන් කොඩිකාර තමයි
මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කොළඹතොට සරසවි වෙන මහල් නිවාස සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම තමයි දිනේෂ් ගුණවර්ධන මහත්මයාත් සහභාගී වුණා අධ්‍යාපන මහත්මයා. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 800කට නේවාසික පහසුකම් සැලසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුළුල් කිරීමේදී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම් ලැබී ජනතාව වෙනුවෙන් ලබා දීමට නිවාස 528කින් සමන්විත වූ මෙම කොළඹතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ අගමැතිවරයා ඇතින් විවෘත වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොළඹ 5 පොල්හෙන්ගොඩ කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහාද මෙම නිවාස සංකීර්ණයෙන් ඉඩම් ලබා දීමට සහ ගෙවල් ලබා දීමට පියවර අරගෙන තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. රට පාලනය කරන්නේ වෘත්තීය සමිතිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණ ගන්නවා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනි කියලා විසිට ශ්‍රී ලංකා කියලා සංකල්පයක් ඒක ක්‍රියාත්මක කරන්න විශාල මුදලක් ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කරනවා. හැබැයි අපි කතාව පටන් ගන්න දෙන්නේ මීට මාස කාණකට කලිනුත් කිව්වා ඊළඟ රැල්ල වැඩවර්ජන රැල්ල මේ රටේ නොසන්සුන් තත්ත්වයන් ඇති කරන්නේ තවදුරටත් මේ රටේ ආර්ථිකය බිඳවට්ටන්න කියලා. ඒ අනුව තමයි ඊයේත් අපි වාර්තා කළා පෙරේදා වෙච්ච දුම්රිය වැඩවර්ජනය ගැන. එක පාරටම කෝච්චි නතර කළා වැඩවර්ජනය කරනවා. පොඩි උන් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර යන්න බලාගෙන ඉන්නවා. මෙන්න මේකේ කියපු කතා. අපි මේ කියපු කතාවල ඇත්ත නැත්ත ඔබට වැටහෙවි. ලංකාව බලන් එනවනම් වාහනයකුත් අරන් එන්න වෙනවා. දුම්රිය වර්ජනයට හසු විදේශ සංචාරකයෙක් කියයි. ගෙස් කෙනෙක් ලංකාවට ගෙන්න ගන්න මේ ටූරිසම් සෙක්ටර් එකේ පාවිච්චි වෙන වචනෙන්ම කිව්වොත් ගෙස් කෙනෙක් ලංකාවට ගෙන්න ගන්න කොයි තරම් දෙනෙක් මහන්සි වෙනද? එක සංචාරකයෙක් ලංකාවට ගෙන්න ගන්න ආයතන කීපයක් කොයි තරම් මහන්සි වෙන්න ඕනේද? එහෙම කළා සංචාරකයෙක් ආවයින් පස්සේ මෙන්න එකපාරට මේ විදිහට වැඩ වර්ජන කරනවා. දුම්රිය වැඩ වර්ජනයට හසු විදේශ සංචාරකයෙක් කියයි තිලනිත සිල්වායි වාර්තා කරන්නේ අද ලංකාදීපයට. වැඩ වර්ජනයක් තිබියදී ඒ බව තමන්ට දැනුම නොදී තමන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කර පැය 4කට වැඩි කාලයක් දුම්රිය ස්ථානයේ නිකුත්වේ රැඳී සිටි බව මේ විදේශීය සංචාරකයෝ චෝදනා කරනවා. මෙහිදී එක් විදේශිකයෙක් දක්වපු අදහස් ආසියා හා පැසිෆික් කලාපයේ නිවාඩු ගත කළ හැකි රටවල් ඕනතරම් තිබෙනවා. ලංකාවට එන විදේශිකයෙක්ට මේ විදියට නම් ගත කරන්න වෙන්නේ. එහෙමනම් ලංකාවට එන අයට කියන්න තියෙන්නේ වාහනයකුත් අරන් එන්න කියලා. එතකොට අපි ලක්ෂ ගණන් වියදම් කළා ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන ප්‍රවර්ධනය කළාට වැඩක් තියනවද මේ විදියට වැඩ වර්ජන කරනවා නම්? අනිත් එක වැඩ වර්ජන කරනවා ටිකට් නිකුත් කරද්දී ටිකට් කවුලුවෙන් කියන්නේ කෝච්චි දුවන්නේ නැහැ කියලා. එතකොට පැහැදිලිවම පේනවා කාවද මේ අපහසුතාවට පත් කරන්න කියලා. දිනෝෂ අපි දිගින් දිගටම කතා කරා පහුගිය කාලේදී ලංකාවට ඩොලර් එන එක නවතුණු කතාව. අවුරුදු 2ක් තිස්සේ මේ කොරෝනා වෛරසයත් එක්ක සංචාරක කර්මාන්තය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 4.5 අතර ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය නිසා පැමිණෙනවා. සැලසුම තිබුණා මේ ආණ්ඩුව වෙනකොට සෞභාග්‍ය දැක්මත් එක්ක සැලසුම තිබුණා පළවෙනි අවුරුදු 2-3 වෙනකොට සාමාන්‍යයෙන් මේක ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ සියල්ල වතුර ගියා පහුගිය අවුරුදු දෙකේ තිබිච්ච කාරණාවත් එක්ක. දැන් වර්තමානයේදී පොඩ්ඩක් ඔලු උස්සන්න පටන් ගන්න තියෙනවා. එතකොට ප්‍රතිශක්තිකරණ ජාතියක් විදිහට රටේ හැමෝටම එන්නත් කරන්නේ ලබා දීලා යටිතල පහසුකම් ටික සංවර්ධනය කරලා ඔන්න සංචාරක කර්මාන්තය පටන් ගත්ත විතරයි. අපේ රට ගත්තාම අනිත් රටවල් වලට වඩා විශේෂ කාරණාවක් තියෙනවා. සංචාරකයන්ට පැමිණෙන්න හේතු ගණනාවක් තියෙනවා. දැන් මාලදිවයිනට සංචාරකයන් එනවා නම් යන්න වෙන්නේ මුහුද ආශ්‍රිතව තියෙන දේවල් වලට විතරමයි. මාල්දිවයිනේ දූපත් ගණනාවක් තියෙනවා. ඒ දූපත් වලට යන්නේ මුහුදට කැමති අය සහ වැල්ලට වෙරළට කැමති අය තමයි යන්නේ. හැබැයි ලංකාවේ මේ හැමදේම තියෙනවා. ඉතිහාසයට කැමති අයට ලංකාවට ඇවිල්ලා බලන්න දේවල් තියෙනවා. පරිසරයට කැමති අයට ලංකාවට ඇවිල්ලා බලන්න දේවල් තියෙනවා. ඇඩ්වෙන්චර් කරන්න ඕන නම් ඒ කියන්නේ අසීමාන්තික ක්‍රීඩා තියෙනවා. මේවා කරන්න ඕන නම් ලංකාවට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මුහුදු වෙරළ රට වටේම තියෙනවා. සාමාන්‍යයෙන් දිනෝෂ පැයක් ඇතුළතදී දේශගුණික කලාප කිහිපයකට ගමන් කරන්න පුළුවන් රටක් මේක. මේ හැමදේම තියෙද්දී ඇයි අපේ රටේ මේක දියුණු කරන්න බැරි? මේකට අපේ රටේ තියෙන නිලධාරීන් සහ අපේ රටේ ඇතුළෙම වැඩ කරන කණ්ඩායම්ම වග කියන්න ඕන. මොකද පිට රටකින් ඇවිල්ලා මෙහෙට සංචාරක කෙනෙක් නවත්තලා නැහැ. මාලදිවයින වගේ රටවල් වලට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ 80ත් 70ත් අතර ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරය කරන්නේ සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමන්ගේ අතින් වියදම් කරලා තමන්ම බැංකු ණයක් අරගෙන හෝටලයක් හදාගෙන එහෙම තමයි දැන් අපේ ගම පැත්ත ගත්තත් කඩුව උණ වටුන ගාල්ල ලයින් එකම ගත්තත් බොහෝ දෙනෙක් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් රජයකින් කිසිම උදව්වක් කරන්නේ නැතුව. නමුත් මේ අවුරුදු දෙකේදී සියල්ල වහලා තිබුණා. සමහර කලාවට බැංකු ණයට වැඩිය වත්කම වටිනකම අඩුයි. ණය පොලි වෙලා අඩුයි. ඉතින් මේවා පිළිබඳව කටයුතු කළ යුතු කාලයක් මේක. ඒ අතරතුරේදී
එන සුද්ධවත් එලවන්න හදනවා කියලා සුද්ධ කියන්නේ. කරලා දාන හදනවා. එන සුද්ධව සුද්ධ කරලා දාන්න එක එච්චර හොඳ කාරණාවක් නෙවෙයි. සමහරක් දේවල් තියෙනවා අපිට හොඳටම වළක්ව ගන්න පුළුවන් කාරණාවල් අපි අමතක කරලා දානවා. අපේ වගකීමක් තියෙනවා මේ වෙලාවේ රටම සංවර්ධනය කරන්නට කොහොමද දායක වෙන්නේ කියන එක පිළිබඳව. කොහොමද ওই සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය වර්ජනය අතරතුර ටිකට් දීලා සංචාරකයන් පිරිසක් අපහසුතාවයට පත් කරලා තියෙනවා. මේ ගැන වහාම පියවර ගන්න කියලා සංචාරක කමිටු ප්‍රසන්න රණතුංග මහත්මයා උපදෙස් දුන්නා කියලා අද ලංකාදීපේ ඒත් එක්කම වාර්තා කරනවා. දිනමින පුවත්පතේ වාර්තා කරනවා ආයෝජකයන් සම්බන්ධයෙන් තොරතුරක් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යතුමා සමග ජනබලවේගයේ නායකයා කියනවා ආයෝජකයන් නැත්තේ ආයෝජන මණ්ඩලයේ දුර්වලතාව නිසා කියලා. එහෙමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරන්නේ. ආයෝජකයන් නැත්තේ ආයෝජන මණ්ඩලයේ තියෙන දුර්වලතාව නිසා කියලා සඳහන් කරනවා. පහන් විජේසේකර මේ වාර්තා ඉදිරිපත් කරන විදේශ ආයෝජන ලෝකයේ සිසු රටවලට යාමටත් එම ආයෝජන ශ්‍රී ලංකාවට නොඑන්නටත් ආයෝජන මණ්ඩලයේ දුර්වලතාව හේතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූර්යය පැවති වැඩසටහනකට එක්වමින් ප්‍රකාශ කරා. එකී දුර්වලතාව කෝප් කමිටුව හැමේ ප්‍රශ්න කරන විට ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු කණ්ඩායම කුපිත වී සිටින බවත් හිතම ප්‍රකාශ කරා. බද්දු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන එම නිලධාරීන් ආයෝජන මණ්ඩලයේ ඉලක්ක සපුරා ඇද්දයි කෝප් කමිටුව සොයා බැලූ බවත් ඒ හේතුවෙන් ආණ්ඩුව ඉහළ බලධාරීන් පිළිබඳව නොසතුට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා. දැන් මේ කෝප් කමිටුව විපක්ෂයෙන් පත් කරපු එකද දන්නේ නැහැ. කියන්නේ කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම වලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අකමැති වූ බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කෝප් කමිටුවේ සමාජිකයන් ඔවුන්ගෙන් සමාව ගත යුතු බවට අනතුරු ඇඟවූ බවද වැඩිදුරටත් කිව්වා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කතාව අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊළඟට සත්‍යන්ත ගම යනවා. ගම යන්න වෙනවා. නිලුවට යන්න එපා කියලාද කියන්නේ? නෑ කැසිල්ලක් තියෙනවා. කැසිල්ලක් තියෙනවා. මොනර වසුරු මැක්කන් නිසා නෙළුවේ කැසිල්ලක් රනිල් ප්‍රියංක නෙළුව ඉඳලා වාර්තා කරන්නේ මොනරුන්ගේ වසුරු පෑගීම මගින් නෙළුව ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයන්ගේ බහුලව මේ පාදවල චර්ම රෝග හටගෙන තිබෙනවලු. ඒ වගේම මැක්කන් වර්ග නිසා මේ විදිහේ චර්ම රෝග වැඩි රෝහල් අධිකාරී විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රජිත් මහත්මයා කියන විදියට නෙළුව රෝහලට දිනකට චර්ම රෝගීන් විශාල ප්‍රමාණයක් එනවා. ගණන් කරලා කියන්න අමාරුයි මෙච්චරක් කියලා. හැබැයි මේක මූලික රෝහලක්. ඒත් බෙහෙත් කරන චර්ම රෝග වෛද්‍යවරයෙක් නැහැ. ඔන්න ගම යනවනම් බලන්න මේ ප්‍රශ්නේ මොකක් හරි විසඳුමක් කරන්න. කැසිල්ල ගැන කිව්වයින් පස්සේ චර්ම රෝග වෛද්‍යවරයෙක් අරගෙන තමයි ගම යන්න වෙන්නේ. අපි කෙහෙලිය රබුක්වැල්ල ඇමතුමාට මේ කතාව ඉදිරිපත් කරමු. ඒ වගේම තමයි රනිල් ප්‍රියංක කියලා කියන්නේ නෙළුවේ වාර්තාකරු. ඔහු ඔය වගේ දේවල් හොයාගෙන ගිහිල්ලා ඉක්මනටම කියන එක ගමට ආඩම්බරයක්. හරි. කැසිල්ලට තමයි සමහරු නාට්‍ය කරන්නේ. සමහරු කැසිල්ලට තමයි නාට්‍ය බලන්න යන්නේ. හරිද? ඊළඟට අද අරුණ පුවත්පත පෙන්නනවා ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ එල්ෆින්ස්ටන් රඟහලේ සහ ටවර් රඟහලේදී අද පෙන්නනවා අතරමැදියා එල්ෆින්ස්ටන් වලදී 3:30ට සහ 6:30ට ටවර් රඟහලේදී ජගන්මා පෙන්නනවා. ඊට පස්සේ හෙට පෝය නිසා හෙට නාට්‍ය පෙන්වන්නේ නැහැ. අනිද්දා එල්ෆින්ස්ටන් එකේ බෙරහඬ ඊළඟට ටවර් රඟහලේදී රතු මගුල් කපුවා 3:30ට සහ 6:30ට. එහෙම කිව්වම මමත් බොහෝ කැමැත්තෙන් ඒ සතුටට දායක වෙනවා කියලා ටවර් රඟහල පදනමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධන මහත්මයා කියනවා. ගෝලීය වසංගත තත්ත්වයේ ආරම්භයත් එක්කම ප්‍රේක්ෂකයා රඟහලෙන් බොහෝ දුරස් වුණා. එම ප්‍රේක්ෂකයන් නැවත රඟහල වෙත කැඳවාගෙන සුවිශේෂී නාට්‍ය උළෙලක් ලෙස පසුගිය වසරේ පැවැත් වූ ප්‍රේක්ෂා නාට්‍ය උළෙල හැඳින්විය හැකි. එහි ගෞරවය වැඩි වශයෙන් හිමි යුත්තේ ප්‍රේක්ෂා නාට්‍ය උළෙල පිළිබඳ සංකල්පය සහ ඒ සංවිධානය කළ ටවර් රඟහලේ අධ්‍යක්ෂ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතාට කියලා අරුණ පුවත්පත කියනවා. ඔහු නිෂ්පාදනය කරපු බෙරහඬ නාට්‍යත් 19 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා කියනවා. මමත් බොහොම කැමැත්තෙන් ඒ සතුටට දායක වෙනවා කියලා කිව්වන් පස්සේ උණ ගැන අර කැසිල්ල ගැන කිව්වන් පස්සේ උන්මාදය මේ චිත්‍රපටි කරන්නෙත් ටෙලිනාට්‍ය කරන්නෙත් මිනිස්සු ඒ එකම හැඟීම නිසා ඒ අතරේ සුනිල් සෝම පීරිස් කියන දැවැන්තයාගේ නික්ම යාම පිළිබඳව සම්මානිත රංගවේදී සනත් ගුණතිලකයන් ලිපියක් ලියනවා අද මව්බිම් පුවත්පතට වාණිජ්‍ය සිනමාවේ ජව සම්පන්න විශිෂ්ටයා නික්මයයි කියලා. මේ සිරස්තලයේම සුනිල් සෝමපීරිස් යනු කවුද කියලා තේරුම් ගන්න වටිනවා. වාණිජ්‍ය සිනමාවේ ජව සම්පන්නම විශිෂ්ටයා. ජව සම්පන්න විශිෂ්ටයා නික්මයයි. මම දැනගත්ත පරිදි ඔහුට සිනමාවේ සෑම අංශයක් පිළිබඳව යම් නිපුණතාවක් තිබුණා. සිනමාවට තිබූ සැබෑ ආදරය නිසාම ඉතා කුඩා තැනකින් පටන්ගෙන විවිධ අධ්‍යක්ෂවරුන්ගේ මඟ පෙන්වීම මගින් විවිධ කාර්මික ශිල්පීන්ට අත්දැක දීලා දැවැන්ත නළුනියන් සහ නිර්මාණකරුවන් සමග වැඩ කළා. ඒ ආශ්‍රය තුලින් ලබාගත් අත්දැකීම් මත තමයි ඔහු තමන්ගේ ජීවිතයට දැඩි ලෙස බද්ධ කරගෙන දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් රඳවා තබා ගැනීමට ඔහුට හැකි වුණේ. ඒ නමක් රඳවා තබා ගත්ත විතරක් නෙවෙයි ඔහු ඒ නම ඉතිරි කරලා යනවා කියලත් වාණිජ්‍ය සිනමාවේ ජව සම්පන්න විශිෂ්ටයාගේ නික්මයන් පිළිබඳව
සනත් ගුණතිලක මහත්මයා ලියන ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම ජව සම්පන්න විශිෂ්ටයෙක් තමයි සුදත් රෝහණ කියන නිර්මාණකරුවා. ස්වාධීන රූපවාහිනී සභාපතිවරයාද නැද්ද කියන එකට කලින් ඉඳලා මේ ජව සම්පන්න භාවය පෙන්눔 කරනවා. හෙළ දෙරණේ සියවසක ප්‍රතිනිර්මාණයක් විශිෂ්ටයන්ගේ එකතුවක් බවට පත් වෙනවා. 18 වනදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දවස්වලම රාත්‍රී 8:30ට මාණික්කාවත බලන්න පුළුවන්. විශිෂ්ටයන්ගේ එකතුවක් කියලා කිව්වේ තිරරචයෙන් මහින්ද ප්‍රසාද් මස්සිමුල, කැමරාකරණින් තුසිතන් රාජ, සංගීතයෙන් නවරත්න ගමගේ, සංස්කරණයෙන් චානක දිසිල්වා, කලාධ්‍යක්ෂණයෙන් ක්‍රිෂාන්ත රත්නසිරි, ඊළඟට රංගවේදීන් පිරිස ගත්තා. මේ සියලු දෙනා විශිෂ්ටයන්ගේ එකතුවක් තමයි 18 වෙනිදා ඉඳලා අපි ස්වාධීන රූපවාහිනිය දායාද කරන්නේ. අද පුවත්පත් ගණනාවකම මාණික්කාවත පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ අතරතුරේදී පහුගිය දවසකදී ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමාට විරුද්ධව පාර්ලිමේන්තුවේදී යම් කතා නැගුණා. ඒ පිළිබඳවත් එතුමා උත්තර දීලා තියෙනවා. මාණික්කාවතට ලක්ෂ 7ක් ගෙවනවා කියලා ඔප්පු කරොත් මම අස් වෙනවා කියලා තමයි සභාපතිතුමා කියන්නේ. ITN සභාපති සුදත් රෝහණ කියලා වාර්තා කරනවා. ඔබේ නාට්‍යයට ඔබ සභාපතිත්වය දරන ස්වාධීන රූපවාහිනියෙන් මෙතෙක් කිසිවෙකුට නොගෙවූ ඉහළම මිලක් ලක්ෂ 7.5ක මුදලක් ගෙවනවා අය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. මොකද මේ ගැන ඔබතුමා කියන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තිබෙනවා එතුමාගෙන් මේ පුවත්පතෙන් දිවයින. ඒ අමූලික බොරුවක්. එහෙම ලැබෙනවා නම් මට පමණක් නෙවෙයි අනිත් අයටත් නිර්මාණකරුවන්ටත් හොඳයි. මීට අවුරුදු 12කට පෙර විකාශ වූ ස්වයංජාත හෝ කරුවල ගෙදරවැනි නාට්‍යයට ලැබුණේ ලක්ෂ 4යි. අවුරුදු 8කට පෙර ගිරිකුල නාට්‍යයටත් 4,65,000යි. මේ නාට්‍යයට ලැබෙන්නේ 4,50,000යි. ගිරිකුලට සාපේක්ෂව ගත්තොත් 15,000ක අඩුවීමක්. එක්තරා මන්ත්‍රීවරයෙකු සමාජගත කළ බව කියන මේ කාරණාව ඇතුළු මත පහම 100%ක්ම අසත්‍යයි. මගේ බැද්ද ගෙදර ටෙලිනාට්‍ය නැවත විකාශය කළ මම සල්ලි ගත්තා කියලා කියනවා. මම 1 රුපියලක්වත් අරගෙන නැහැ. මම තව පාවිච්චි කරන වාහනයක් ගැන ප්‍රශ්නයක් ඔය වගේ කතා කියලා තියෙනවා. මම අභියෝග කරනවා මේ කවුරුණු පහෙන් එකක් හෝ ඔප්පු කළහොත් සභාපති පුටුවෙන් ඒ මොහොතේම ඉල්ලාස් වෙනවා කියලා. මෙන්න මේ විදිහට අද මාණික්කාවත අධ්‍යක්ෂතුමා ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමා සුදත් රෝහණ මහත්මයාත් එක්ක කරපු සාකච්ඡාවකුත් පළ කරලා තියෙනවා. හොඳ දේවල් වෙනකොට ඉතින් එක දේවල් කියනවා. ඔව්. උද්දික ඔය කතා ටිකෙද්දී මේ කියන්නේ මාණික්කාවත මැණිකෙන් සැදුණු වත කියලා කවිපදයක් තියෙනවා. දැන් ඔය ඔක්කොම කතාවලට මේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි එදා මේ මාණික්කාවත පෙරදැක්මේදී ඒක උත්තරයක් දුන්නා. මාණික්කාවත මැණිකක් හැබැයි අපි ඒක හෙට්ටු කරලා තමයි ITN එකේ අපි ගත්තේ කියලා. මාණික්කාවත මැණිකක් ITN එකේ අපි ගත්තේ ඒක හෙට්ටු කරලා කියලා. කොහොමුණත් මාණික්කාවත ස්වාධීන රූපවාහිනියෙන් තිලන කරන වග ජාතික පුවත්පත්වල පුළුල් දැන්වීමක් විදිහටත් මෙන්න මේ විදිහට පෙන්눔 කරනවා. කාටුන් බලන කවි කියන වෙලාව අරුණ පුවත්පතේ කාටුනේ මම ආරම්භ කරන්නම්. මුලින්ම තියෙනවා අයියා මේ ළමයා පොඩ්ඩක් ගන්නවද කියලා. කාටුන් ශිල්පීන්ට හරි අමුතු විදියට තමයි මේක ඇහෙන්නේ. හසන්ත විජයනායකගේ කාටුනේ වුන් දකින්නේ අමුතු විදිහකට. ජීල් පිරිස් සමාජ්‍යතුමාට මුදල් අමාත්‍යාංශය බාර දෙනවා. අපි අහලා තිනවනේ මෝහිනීගේ රාත්‍රී කතාව. ඒක තමයි මේ තියෙන්නේ. අයියා මේ ළමයා පොඩ්ඩක් ගන්නවද කියලා මුදල් අමාත්‍යාංශය මේ වෙලාවේ බාර දෙද්දි ඔහු දකින විදිය තමයි මේ කියන්නේ හසන්ත විජයනායක. ඒ කියන්නේ මෝහිනී නංගි GL අයියට ළමයා දුන්නා කියලා කියනවා. එහෙම හසන්ත විජයනායක. ඊළඟට දාස් කියනවා එතකොට මුදල් ඇමති විදේශගත වෙනවා. විදේශ ඇමතිට මුදල් ඇමතිකම දීලා. ටටා කියලා යනවා. හැබැයි මොකද්ද හම්බෙලා තියෙන්නේ? පැලැස්සර පිරුණු මහා කුණු ගොඩක් තමයි ඔළුව උඩට වැටිලා තියෙන්නේ GL ඇමතිතුමාගේ කියලා අද ලංකාදීපිට දාසඳින කාටුන් එකේ කියනවා. අද පුවත්පතේ කාටුනේ නත්තල් නිවාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදේශගත වෙයි කියලා පුවතක් විදිහට වාර්තා කරනවා. ආර්ථික අර්බුදය කියලා රටේ ඉන්න අයට කකුලේ බරව හැදිලා තියෙන්නේ. රටේ ජනතාව ටිකක් අපහසුතාවයෙන් ඉන්නවා. හැබැයි බාල් නටන්න ගිහිල්ලා තිනවා මන්ත්‍රීවරු ඇමතිවරු කියන එක තමයි කාටුන් ශිල්පිය දැකලා තියෙන අද පුවත්පතේ. අංජනගේ පොකට් කාටුන් එක දිනමින පුවත්පතෙන් තෝරගන්නවා. සාප්පු සවාරියාම හැකිතාක් අඩු කරන්න කියලා සෞඛ්‍යංශ කියනවා බං. හරි ඒකට තමයි එහෙනම් මේ බඩු මිල වැඩි කරන්නේ. එතකොට කඩේ යන්නේ නැහනේ සාප්පු සවාරියක් නැහනේ. දෙවෙනි පුවත්පත වස විස නැති ගහේ බඩු ලාභයි කියලා වන්න මහින්දානන්ද ඇමතුමා ගහේ බඩු විකුණනවා ලාභයි කියලා එළවලු මිල ඉහළට ගියපු නිසා කොස් ගහක් යටින්දගෙන බන්දුල ගුණවර්ධන ඇමතුමා කොස් කපලා දෙනවා අන්න විකුණන්න කියලා. එහෙම කතාවක් තමයි කියන්නේ. දැන් එළවලු මිල ඉහළට යන නිසා
වෙන ඔප්ෂන් එකක් උත්තරයක් නැත්නම් ක්‍රියාකලාපයක් කරන්නයි කල්පනාව. අනුරාධ හිරිපිටිය කියනවා චීන බඩ අල්ලගෙන hina වෙනවා කියලා. ඒක කවියෙන් කියන්නේ. හරවා පොහොර නැව යව්වට බොල්ම උන තීරණයක් ඒ වෙනුවෙන් වන්දි දෙන කන හැටි දැකලා ලංකාවම ඉල්ලගෙන චීනය hina වෙනවා බඩ අල්ලගෙන. MD වීරත්නගේ මරිසිපාල කාටුනය කාලා මැරෙනවද නොකා මැරෙනවද කියලා ජනතාවට තීරණය කරන්න වෙලාලු. මොබින් පොත්පතේ කියන්නේ ඉස්සෙල්ලා hina වෙලා මැරෙන්නයි වෙන්නේ කියලා කියනවා. එකම එක කවියක් තියෙනවා දවසේ 14. දවසේ 14 කියලා වැඩසටහන අවසන් කරන්න සූදානම්. දිනෝෂයෙන් කවි කියන දැස්සයනේ. ඉවරයි කියා හිතුවට පොහොර යුද්ධය තවමත් ඇසේ ගොවියන් හඬන ශබ්දය අඩු නැත මහින්දා නන්දගෙත් සද්දය මැරුණත් ලෙඩා බඩකට දෙකම සුද්ධය. ගිහිල්ලෙන්නම් සති අන්තය පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න මුවාවරණ පළඳින්න කියන එක අපි දිගටම මතක් කරනවා. කොරෝනාත් එක්ක ඔමික්‍රෝන් කියන ප්‍රභේදය 70 ගුණයකින් ඉක්මනටම රට ඇතුළට ඇවිල්ලා වර්ධනය වෙමින් යනවා කියන එක අමතක කරන්න එපා. ගිහිල්ලෙන්නම් ලබන සතියේ සවුන්දට අපි දෙන්න ආයෙත් එනවා. අසනද